attack and defense කියන පාඩම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන සඳහන් වෙනවා attack and defense නැත්නම් ප්‍රහාර සහ ආරක්ෂක. එතකොට දැන් මේ සටහන අනුව ඔයාලට පේනවා මේකේ කියනවා මේ සටහනේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ තමයි මෙතනදී මෙන්න මේ රූපවරයා මෙන්න මෙතෙන්ට ආවොත් ඔයාලට පේනවා ඇති මේ රූපවරයාගෙන් මෙන්න මේ බිෂොප්වරයාට ඇටැක් එකක් තියෙනවා. පේනව නේද ඒක? එතකොට මේ ඇටැක් එකේදී මෙන්න මේ බිෂොප්වරයාව බේරා ගන්න ක්‍රම පහක් තියෙනවා. එතකොට දැන් අපි ඒවා මෙතනදී සාකච්ඡා කරන්නේ මොනවද මේ ක්‍රම පහ කියලා. අපි බලමු යම්කිසි ඉත්තෙකුට ප්‍රහාරයක් එල්ල වුණාම ඒ ප්‍රහාරයෙන් ඒ ඉත්තා බේරා ගන්න තියෙන ක්‍රම පහ මොකක්ද කියන එක. හරි. පළවෙනි එක තමයි දැන් මේ D1 ඉන්න රූක්ගෙන් D6 ඉන්න බිෂොප්ට ඇටැක් එක තියෙනවා. මෙතනදී මෙහෙම ප්‍රහාරයක් එල්ල වුණාම ඒ පහර දීපු ඉත්තා බේරා ගන්න තියෙන ක්‍රම පහෙන් එක ක්‍රමයක් තමයි මේ ඇටැක් එක කරපු ඉත්තව කපා දාන එක. දැන් මෙතන පේනවා ඔයාලට මෙන්න මෙතන ඉන්නවා බ්ලැක් බිෂොප් කෙනෙක්. මේ බ්ලැක් බිෂොප්ට පුළුවන් මෙන්න මේ වයිට් රූප්ක කපලා දාන්න. එහෙනම් එක ක්‍රමයක් තමයි කැප්චර්. පහර දීපු ඉත්තව කපා දාන එක. ඒ වගේම තවත් බේර ගන්න ක්‍රමයක් තියෙනවා මෙන්න මේ බිෂොප්. ඒ තමයි මෙන්න මේ ප්‍රහාරය ආවරණය කිරීම. ඒ කියන්නේ මෙයාගෙන් මෙයාට තියෙන ඇටැක් එක අපි වෙනත් ඉත්තෙක් මැදට දාලා වහනවා. ඒකට කියනවා කවරින්. ආවරණය කිරීම. මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙතන ඉන්න නයිට් වරයා මෙතෙන්ට දානවා. දැන් මොකෝ වෙන්නේ? මේ රූක්ගෙන් මෙන්න මේ බිෂොප්ට තිබ්බ ඇටැක් එක මේ නයිට්ගෙන් වැහුණා. ඔන්න දැන් ක්‍රම දෙකයි. බිෂොප්ව බේරා ගැනීම සඳහා එක ක්‍රමයක් තමයි ඇටැක් එක එල්ල කරපු රූක්වරයාව කපන එක. දෙවැනි ක්‍රමය තමයි මේ ඇටැක් වෙලා තියෙන ගමන් මාර්ගය වහන එක. කවරින් ආවරණය කිරීම. ඒ වගේම තවත් ක්‍රම තුනක් තියෙනවා. අනිත් ක්‍රමය තමයි මෙන්න මේ බිෂොප්වරයාට වෙනත් ඉත්තකුගෙන් සහාය ලබා දෙනවා. ඒ කියන්නේ මේ රූක්ගෙන් බිෂොප්ව කැපුවොත් ඒ බිෂොප්ව ආරක්ෂා කරන්න ඉත්තෙක් යොදන. අපි දන්නවා මෙතන ඉන්න රූක්ට මෙතෙන් එන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන ඉන්න රූට්ටත් මෙතෙන් එන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ රූට්ලා දෙන්නටම පුළුවන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මොනවා කරන්නද? මේ බිෂොප්ට ආරක්ෂාව දෙන්න. ඒකට කියනවා සපෝට්. පැහැදිලිද? සපෝට් එකක් දෙනවා. ඒතකොට සපෝට් එකෙන් කරන්නේ ඒ ඉත්තව බේරා ගන්න එක. දැන් ඔන්න ක්‍රම මන් තුනක් කියලා දුන්නා. එකක් කැප්චර් පහර දීපු ඉත්ත කපලා දාන එක. second one covering ඒ ප්‍රහාරය ආවරණය කිරීම. third one support උදව්වක් දෙනවා. support එකක් දෙනවා කියන්නේ නේද? right. හතරවෙනි එකේදී අපිට කරන්න පුළුවන් answering attack එකක් දෙන්න පුළුවන්. නැත්තම් මේකට කියනවා counter attack කියලාත් කියනවා. අපි බලමු මොකද්ද මේ answering attack නැත්තම් counter attack කියන්නේ කියලා. counter attack එක කියන්නේ මෙහෙමයි. මෙයා මේ රූක්ගෙන් මේ බිෂොප්ව කපනකොට කළු එක්කෙනත් ඒහා සමානම සුදුගේ ඉත්තෙකුට පහර දෙනවා. ඔයා බලන්න මෙන්න මෙයා මෙතෙන්ට දැම්මොත් මොකද වෙන්නේ කියලා. මෙයා මෙතෙන්ට දැම්මොත් එහෙම
අර වගේම ඇටැක් එකක් තියෙනවා නේද මේ pawn ගෙන් මෙන්න මේ bishop ට මේ bishop ට rook ගෙන් තියෙන ඇටැක් එක වගේම black pawn ගෙන් තියෙනවා white bishop ට. එතකොට ඒක හතරවෙනි ක්‍රමය. මේකට කියනවා answering attack නැත්නම් counter attack කියලා මේක හඳුන්වනවා. ඒ වගේම මේකට සිංහලෙන් කියන්නේ ප්‍රතිප්‍රහාර. ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීම. දැන් අපි ඉගෙන ගත්තා හතරක්. පස්වෙනි එක තමයි ඒක ගොඩාක් දෙනෙක් දන්නවා පස්වෙනි උත්තරේ. ඒ තමයි මේ ප්‍රහාරයට ලක් වූ ඉත්තා වෙනත් ස්ථානයකට ඇදීම. ඒකට කියනවා withdrawal. withdraw කරගන්නවා. ඉවත් කරගන්නවා. අපි දන්නවා මේ බිෂොප්ට මෙතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න බිෂොප්ට මෙතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න බිෂොප්ට මේ ස්ථානෙට යන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න බිෂොප්ට මෙතෙන්ට යන්න පුළුවන්. ඒ කියපු ආරක්ෂිත ස්ථානයකට ඇද ගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දුන්නා ප්‍රහාරයක් නැත්නම් ඇටැක් එකක් ඉත්තෙකුට ආවහම මේ ඉත්තා බේරා ගැනීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පහක්. එක ක්‍රියාමාර්ගයක් තමයි capture පහර දුන් ඉත්තා කපා දැමීම. දෙවෙනි ක්‍රියාමාර්ගය තමයි covering ප්‍රහාරය ආවරණය කිරීම. තුන්වෙනි ක්‍රියාමාර්ගය තමයි support පහර දුන් ඉත්තට වෙනත් ඉත්තකුගේ ආරක්ෂාව ලබා දීම. හතරවෙනි ක්‍රියාමාර්ගය තමයි answering attack නැත්නම් counter attack කියලාත් ඒක හඳුන්වනවා. ඒකට සිංහලෙන් කියනවා ප්‍රතිප්‍රහාරයක්. Tamanට එල්ල වී ඇති ඉත්තා හා සමාන ඉත්තෙකුට විරුද්ධ පිළේ ප්‍රහාරයක් එල්ල කිරීම. පස්වෙනි එක ඒ ප්‍රහාරයට ලක් වූ ඉත්තා එම ස්ථානයෙන් ඉවත් කර ගැනීම. ඒකට කියනවා withdrawal කියලා. එතකොට මෙන්න මේ ක්‍රම පහ ඔයා මතක තියාගන්න. ඔයාට ඕනෑම අවස්ථාවක මේ චෙස් ක්‍රීඩාවේ ඔයාගේ ඉත්තෙකුට ප්‍රහාරයක් එල්ල වුණාම ඔයාට ගන්න පුළුවන් ඔන්න ඔය ක්‍රම පහ. හැබැයි මේ ක්‍රම පහ ගන්නකොට අපි බලන්න ඕන අපිට සුදුසුම දැන් අපිට මේ ක්‍රම පහම යොදා ගන්න බෑනේ. මේ පහෙන් එකයි යොදා ගන්න ඕන. මොකද moves එකයිනේ කරන්න පුළුවන් නේද? එතකොට මේ පහෙන් ඔයා සුදුසුම ක්‍රමේ මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න ඕන. පැහැදිලිද? දැන් මම ওই පාඩම් බලානේ හිටියද කියලා බලන්න මම එක එක්කෙනාගෙන් අහනවා. ඔයා මේ වෙලාවේ මොකද්ද කරන්න කියලා. ඔයා white ඔයා black නම් ඔයාගේ bishop ඔයා බේරා ගන්න ඔයා මේ වෙලාවේ යොදන්නේ මම ඒ කියලා දීපු ක්‍රම පහෙන් කොයි ක්‍රමයේද? මොකද සමහර ක්‍රම තියෙනවා මෙතන වාසි වෙන්නේ නැති ක්‍රම තියෙනවා. එතකොට ඔයා මෙතනදී තෝරා ගන්න ඕනේ ඔයාට වාසිම ක්‍රමේ. කපන එකද නැත්නම් ආවරණය කරගන්න එකද නැත්නම් වෙනත් ඉත්තුගේ සහාය ලබා දෙන එකද එහෙම නැත්නම් ප්‍රතිප්‍රහාරයක් දෙන එකද එහෙම නැත්නම් ඒ ඉත්ත අයින් කරගන්න එකද කියලා. දැන් ඔයාලට මම ඉත්තන්ගේ ලකුණු එහෙමත් කියලා දීලානේ තියෙන්නේ නේද? එතකොට දැන් ඔයා දැනගන්න ඕනේ මේ පහෙන් යොදන්නේ මොකක්ද කියන එක. මම අහන්න දෙක්කෙනෙක්ගෙන්. මට කියන්න බලන්න මිනිල. ඔයා මේ වෙලාවේ මොකද්ද ඔයාගේ උත්තරේ විදියට තෝරගන්නේ? දැන් ඔන්න ඔයාගේ බිෂොප් කෙනෙකුට මේ D1 ඉන්න white rook ගෙන් attack එකක් තියෙනවා. දැන් ඔයා මොකද්ද මෙතනදී කරන්නේ? මේ white rook කපලා දාන එකද නැත්නම් මේ knight කෙනෙක් දාලා bishop ආවරණය කරන එකද නැත්නම් bishop ට මේ rook කෙනෙක්ගේ support එක දෙන එකද? එහෙම නැත්නම් white bishop කෙනෙකුටත් ඔයා ප්‍රහාරයක් එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් දෙන එකද? එහෙම නැත්නම් මේ black bishop මෙතනින් අයින් කරගන්න එකද? මට මිනිලගේ උත්තරේ කියන්න බලන්න. black bishop එතනින් අයින් කරගන්න එක. බලමු ඈ. චමෝදි. මොකද්ද චමෝදිගේ move එක? What is your best move? අපි ගන්නවා අපි ඉංග්‍රීසියෙන් කියන්න සර්. night ළඟට ගන්නවා.
චනුල්‍ය Black Bishop ගෙන් රුක්ට ටැග් කරන්න. Black Bishop ගෙන් මොකද්ද කරන්නේ? රුක්ට ටැග් කරන එක. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ h5 ඉන්න Black Bishop ගෙන් d1 rook කපනවා කියන එකද? ඔව් සර්. ඔව් ඒක අපි කියන්නේ bishop takes rook. ඒ කියන්නේ bishop ගෙන් කපලා දානවා rook. පැහැදිලිද? කවුද දැන් ඔයාලට පේනවා ඇති දැන් මෙතන අපි ලකුණු බලමු. rook කියන්නේ ලකුණු පහක්. අනිත් දේ තමයි rook කියන්නේ මේජර් පීස් කෙනෙක්. ඉහළ නිලධාරියෙක්. rook ලකුණු 5යි, bishop ලකුණු 3යි, knight ලකුණු 3යි, pawn ලකුණු 1යි. එතකොට මේ rook කපා ගන්නවා කියන්නේ වාසියක් නේද? මේ bishop ගෙන් මේ rook කැපුවොත් ලකුණු 5ක් හම්බ වෙනවා. හැබැයි මෙයා මේක කැපුවොත් ලකුණු 3යි හම්බෙන්නේ නේද? එහෙමනම් මෙතනදී දැන් මේක බලන්න. මෙයා කවර් කරගත්ත කියලා හිතන්නකෝ. මෙයා කවර් කරගත්ත කියලා වාසියක් හම්බ වෙනවද? දැන් bishop ගෙන් rook කපපුවාම ලකුණු 5ක් ගන්න පුළුවන් 3ක් දීලා. black bishop කැපෙනවා. එතනදී ලකුණු 2ක් වාසි. දැන් මේ knight දැම්මහම වාසියක් වෙනවද? වාසියක් වෙන්නේ නැහැ නේ. මේ bishop ගෙන් knight කැපුවාම මෙයා pawn ගෙන් bishop කපයි. ආයෙ නැවත මෙයා rook ගෙන් pawn කපනවා. එහෙන් බලපුවාම ලකුණු 4ක් කැපෙනවා white මේ black ගේ. මෙතන හිටපු knight උත් කැපුණා pawn උත් කැපුණා. හැබැයි white ගේ කැපුණේ ලකුණු 3ක් විතරයි. white ගේ ලකුණු 3ක් කැපිලා black ගේ 4ක් කපා ගත්තා. එහෙම බලපුවාම ඒකත් ඒකත් අවාසි. ඒ කියන්නේ මේ knight මෙතෙන්ට දාන එක වාසි වෙනවද? අවාසි වෙනවා. ලකුණක පාඩුවක් වෙනවා. ඊළඟට මෙයාට සපෝට් එකක් දෙනවා. මේ සපෝට් එක හොඳයි. කපා ගන්න බෑ. හැබැයි කිසිම වාසියක් හම්බෙනවද? අවාසියක් වෙන්නේ නැහැ වගේම වාසියක් හම්බෙන්නෙත් නැහැ. දැන් black bishop ගෙන් rook කැපුවාම ලකුණු 2ක වාසියක් හම්බුණා නේද? ඒ වගේම මේ answering attack එකක්. මෙයා මෙතෙන් දැම්ම කියමුකෝ. එතකොට මෙයාගෙන් මෙයා කපනකොට මෙයාගෙන් මෙයා කපනවා. ඉතින් දෙන්නගෙම සමානවනේ කැපෙන්නේ. මෙයාගෙත් bishop කැපුණා, මෙයාගෙත් bishop කැපුණා. එතකොට ඒකත් සමයි. ඊළඟට අනිත් එක withdraw. මෙයා අයින් කරගත්ත කියමුකෝ. මෙහෙට අයින් කරගත්තාම bishop බේරෙනවා. නමුත් කාටවත් වාසියක් හම් වෙනවද? නෑ. එහෙමනම් ඔයාට පේනවා මේ වෙලාවේ කරන්න තියෙන බෙස්ට්ම move එක තමයි මේ bishop ගෙන් මෙන්න මේ රූපක කපලා දාන එක. හැබැයි හැම වෙලාවෙම attack එකකදී මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. bishop ගෙන් මෙතන bishop ගෙන් rook කපන එක තමයි වාසි. හැබැයි black ගේ bishop උත් කැපෙනවා. හැබැයි black ගෙන් ලකුණු 3යිනේ කැපෙන්නේ. නේද? black bishop ගේ වටිනාකම ලකුණු 3යි. white ගේ ලකුණු 5ක් කැපුණා. එහෙනම් මේ වෙලාවේ හොඳම option එක තමයි capture. පහර දීපු ඉත්තව කපන එක.
හැබැයි පහර දීපු ඉත්තා හැම වෙලාවෙම කපන එක වාසි වෙන්නේ නැහැ. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. ඔයා හිතන්නකො මෙන්න මෙහෙම දෙයක්. මම මේ කියන දේ හොඳට බලා ගන්න. මේක බලන්න දැන් මෙතනදී කපන්න තියෙන queen ගෙන් group. මේ වෙලාවේ කපන එක අවාසියයි ඒ. queen ගෙන් කැපුවොත් වෙන්නේ මෙයා queen ව කපනවා. දැන් queen ලකුණු 9ක් නේ. අන්න එතනදී 9ක් දීලා 5යි කපාගත්තේ. අන්න එතනදී කැප්ච එක වාසි වෙන්නේ නැහැ. එතනදී වෙන එකක් කරලා බේරෙන එක වාසි වෙනවා. ඉත අයින් කරලා හරි සපෝට් එකක් දීලා හරි. මේ කට්ටියට තේරුණාද මං කියපු දේ? නොතේරිච්ච කෙනෙක් ඉන්නවනම් අහන්න බලන්න. මම මේ කියපු දේ නෑ සර්. තේරුණා නේද? තේරුණානේ? තේරුණාද නැද්ද කියලා මං අහන්නේ. තේරුණා සර්. ඒක තමයි දැන් මෙතනදී මං ඔයාලට කියලා දුන්නේ ඉත්තෙක්ගේ කාට තේරුන්නේ නැත්තේ? ගනිදු. මොකක්ද නම? ගනිදු. දැන් මෙහෙමයි. දැන් මෙතන හොඳට බලා ගන්නකො දැන් මේ රූක්ගෙන් මෙන්න මේ බිෂොප් කැපෙන්න යන්නේ. හැබැයි හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න අහගන්න. දැන් මේ රූක්ගෙන් කැපෙන්න යනවා බිෂොප්. දැන් එතකොට මේ බිෂොප් බේර ගන්න ක්‍රම පහක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මේ පහර දීපු එක්කෙනාව කපලා දාන එක. මෙන්න මේ බිෂොප්ගෙන්. මෙතන ඉන්නේ මේ කළු පාට බිෂොප් කෙනෙක්. මේ කළු පාට බිෂොප්ට පුළුවන් මෙයාව කපලා දාන්න. එහෙම නැත්නම් බේර ගන්න පුළුවන් මේ බිෂොප් කොහෙට හරි ඇදලා. එහෙම නැත්නම් බේර ගන්න පුළුවන් මේ බිෂොප්ට මෙන්න මේ රූක් කෙනෙක්ගේ වගේ ඉත්තෙක්ගෙන් සපෝට් එක දීලා. එහෙම නැත්නම් බේර ගන්න පුළුවන් මෙන්න මේ ඇටැක් වෙලා තියෙන පාර මෙන්න මේ වගේ ඉත්තෙක්ගෙන් වහලා. එහෙම නැත්නම් තවත් බේරන ක්‍රමයක් තියෙනවා මේ රූක්ගෙන් මේ බිෂොප් කපනකොට අපිත් එයාගේ බිෂොප් කපන්න මෙන්න මේ පෝන් අදිනවා. එතකොට මේ රූක්ගෙන් මේ බිෂොප් කපනකොට මෙයා මේ පෝන්ගෙන් බිෂොප් කපනවා. එතකොට දැන් අපිට පේනවා මේ ක්‍රම පහෙන් වඩා වාසිදායක ක්‍රමය තමයි මෙයාව කපලා දාන එක. කැපුවොත් ලකුණු දෙක වාසියක් හම්බ වෙනවනේ. එතකොට ක්‍රම පහක් තිබ්බට අපි මේ ක්‍රම පහෙන් එකයි පාවිච්චි කරන්නේ.